අයිබෝවන් දුවේ පුතේ ගුරුගෙදර අධ්‍යාපන පාඩම් මාලාවට අදාළව 12 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණයට අදාළ තවත් එක පාඩමක් සමග තමයි ඔබත් මමත් අද මේ මුණ ගැහිලා සිටින්නේ. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 ශ්‍රේණියට අදාළව තොරතුරු හා sannivedana තාක්ෂණයේ 3 වෙනි පාඩම. අපි මේ පිළිබඳව යම් දැනුමක් කලින් එකතු කරගෙන තියෙනවා. දැන් මේ දැනුමේ අපි නතර කරපු තැන ඉඳලා ඉදිරියට යන්නයි අපි සූදානම් වෙන්නේ. අපි ඉදිරියට යන්න කලින් පසුගිය පාඩම්වල මොන වගේ දැනුමක්ද අපි එකතු කරගත්තේ කියන එක මුලින් විමසා බලයිමු. හොඳයි. මම දුවල පුතාලට කිව්වා වගේ අපි අද එකතු වෙලා ඉන්නේ 3 වෙනි ඒකකයේ දත්ත නිරූපණය කියන පාඩමට අදාළව විෂය කරුණු සාකච්ඡා කරන්න. මේකට සම්බන්ධයෙන් අපි 3 වෙනි නිපුණතාවයේ 3.1 කියන නිපුණතා මට්ටමේ යම් කොටසක් සාකච්ඡා කිරීමක් සිද්ධ කරා පසුගිය පාඩම්වලදී. අපි එතනදී මේ කියන ඉගෙනුම්ඵල ගැන දූල පුතාලත් එක්ක කතා බහ කරා. මම යම් ප්‍රමාණයකින් මතක් කිරීමක් කරන්නම්. අපි පරිගණකයේ ද්වි අවස්ථාව ගැන කතා කරනවා, 1 සහ බිඳුව කොහොමද නිරූපණය වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ පරිගණකයේ තුල දත්ත නිරූපණය කරනකොට මොන ආකාරයේ සංඛ්‍යා පද්ධති එක්කද අපි ගනුදෙනු කරන්න ඕනේ කියන එක ගැන කතා බහ කරා. එතනදී අපි කතා බහ වුණා සංඛ්‍යා පද්ධති 4ක් ගැන. ඒ එක් සංඛ්‍යා පද්ධති අතර අපි පරිවර්තන කිරීම ගැන කතා කරා. ඒ පරිවර්තන කිරීම වලදී පරිවර්තන කිරීම වල යම් ප්‍රමාණයක් අපි කතා කරලා ඉවර වෙලා තමයි අපේ පළමු පාඩම අපි පෙර තිබුණු පාඩමක් අපි නතර කරගත්තේ. ඉතින් අපි එතන ඉඳලා ඉදිරියට යන්නයි හදන්නේ. මම මේ පොඩි මතක් කිරීම දූල පුතාලට කරනවා නැවත වතාවක්. අපි කතා කරේ සංඛ්‍යා පද්ධති ගැන. සංඛ්‍යා පද්ධති පාවිච්චි කරනකොට මොන මොන දේවල් වලටද පාවිච්චි කරේ කියන එක අපි කතා කරා. හෙක්සඩෙසිමල් එහෙම නැත්නම් ෂඩ් දශමයේ සංඛ්‍යා තියෙනවා, දශමයේ සංඛ්‍යා තියෙනවා, ද්විමේ සංඛ්‍යා තියෙනවා. ඒ වගේම තමයි අපි කතා බහ වුණා සංඛ්‍යා පද්ධති කොහොමද පරිගණකයක් තුළ භාවිතා වෙන්නේ කියන එක. දූල පුතාලට පේනවා ඇති මෙතන ෂඩ් දශමයේ සංඛ්‍යාවන් අපි භාවිතා කරලා තියෙනවා වර්ණ නිරූපණය කිරීම සඳහා. ඒ වගේම IP ලිපිනයක් අපි භාවිතා කරලා තියෙනවා. IP ලිපිනය අපි ඉදිරියේදී අපේ ජාලකරණ පාඩමේ කතා බහ කරනකොට ද්විමේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කරලා මේ IP ලිපිනය ගැන අපි කතා බහ කරනවා. ඒ වගේම තමයි මෙතන මේ IP ලිපිනය නිරූපණය කරන තැන ද්විමේ සහ දශමයේ කියන සංඛ්‍යා පද්ධති දෙකම දූල පුතාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ සංඛ්‍යා පද්ධති වල තියෙන අනුලක්ෂණ ටික සිම්බෝල්ස් ටික ගැන කතා වුණා. ඒ අනුලක්ෂණ ද්විමය, දශමය, ෂඩ් දශමය, අෂ්ටමය කියන වර්ග හතරටම බෙදලා ඒවා අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක අපි කතා බහ කරා. ඒ වගේම තමයි මේ ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියේ මේ විදිහට A B C D E F යන ආකාරයෙන් සංකේත නිරූපණය වෙනවා කියලා කතා කරා 10 සිට 15 කියන සංඛ්‍යාවන් නිරූපණය කිරීම සඳහා. ඒ වගේම සංඛ්‍යාවක් යම් සංඛ්‍යා පද්ධතියකට අයත් වෙනවාද නොවෙනවාද කියන එක කොහොමද ෆිගර් අවුට් කරගන්නේ, කොහොමද අපි තීරණය කරගන්නේ කියන එක ගැන කතා බහ වුණා. ඒ වගේම තමයි වැදගත් සංකල්පයක් වෙන අඩුම වෙසෙසි බිටුව සහ අඩුම වෙසෙසි සංඛ්‍යාකය MSD LSD කියන ටර්ම්ස් දෙක. ඒ වගේම තමයි ද්විමේ සංඛ්‍යා පද්ධතියට ආවම ඒ most significant digit, least significant digit කියලා අපි අරගත්ත ටර්ම්ස් දෙක. least significant bit සහ most significant bit කියලා වෙනස් වෙන විදිහට අපි කතා වෙනවා කියන එක කතා බහ කරා. ඒ වගේම තමයි අපි කොහොමද සංඛ්‍යාවක් දුන්නොත් most significant bit එක, least significant bit එක අඳුනගන්න කියන එකත් කතා බහ කරා. ඊට පස්සේ අපිට අවස්ථාව හම්බුණා මේ සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය සිද්ධ කරන්න. මේ සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනයේදී දශමයේ සංඛ්‍යාවක් දශමයේ නොවන සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම ගැන අපි කතා බහ කරා. ඒ වගේම තමයි දශමයේ නොවන සංඛ්‍යාවක් නැවත දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියන එක ගැන කතා බහ කරා. දැන් මේ දැනුම දූල පුතාලා ගාව තියෙනවා මේ වෙනකොට. අපි මේ දැනුමත් එක්ක අද ඉදිරියට යනවා අපේ ඉතිරි පරිවර්තන දෙක. ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමයේ සහ ෂඩ් දශමයේ බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? ඒ වගේම ඒකේ රිවර්ස් එක. ඒ කියන්නේ අෂ්ටමයේ සහ ෂඩ් දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා දැන කියා ගන්න. හොඳයි. අපි ඉස්සරහට ගිහින් බලමු. මෙතන මම මුලින්ම කතා කරන්නේ binary to octal conversion ගැන. binary to octal කියලා කියන්නේ ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමක් ගැන. අපි පොඩ්ඩක් මේ උදාහරණ දිහාට හැරලා බලමු. ද්විමේ සංඛ්‍යාවක් දූල පුතාලට පේන්න තියෙනවා 1 1 0 0 1 1 1 0 යන ආකාරයට.
අපි මේ ද්විමේ සංඛ්‍යාවේ තියෙන බිට්ස් ගාන කැරක්ටර්ස් ගාන අපි කතා කරගත්තොත් ඇයි අපි මේකට බිට් එකක් කියලා කතා කරන්නේ? සාමාන්‍යයෙන් බිට් එක කියන ටර්ම් එකට හුරු වෙන. මොකද බිට් එක කියන ටර්ම් එක දූල පුතාලගේ සිලබස් එකේ බොහෝ තැන්වල කතා කරනවා එක සහ බිඳුව නිරූපණය කරන්න. ඒක නිසා මේ ද්විමේ සංඛ්‍යාවට ඇත්තටම මෙතන දූල පුතාලට පේන්න තියෙනවා බිට්ස් 8ක් නේද? එක බිඳුව එක බිඳුව යන ආකාරයට. දැන් මේ බිට්ස් 8 එහෙම නැත්නම් මේ ඉලක්කම් සංකේත 8ක් තියෙන ද්විමේ සංඛ්‍යාව අෂ්ටමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නයි අපි හදන්නේ. මේ අෂ්ටමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නකොට දූල පුතාලා මතක තියාගන්න ඕනේ අපි ක්‍රමවේදයක් භාවිතා කරනවා මේ ද්විමේ සංඛ්‍යාව තව දුරටත් කණ්ඩායම් වලට වෙන් කිරීමක් ගැන. ඒ කණ්ඩායම් වලට වෙන් කරගන්නකොට අපි කණ්ඩායම් වෙන් කිරීම පටන් ගන්නෙ ද්විමේ සංඛ්‍යාවේ දකුණු පස කෙළවරේ ඉඳලා. හොඳයි අපි මේක තව දුරටත් පැහැදිලි කරලා බලාගත්තොත් මම මෙතන භාවිතා කරලා තියෙනවා ද්විමේ සංඛ්‍යාව ටිකක් ඈතින් ලියලා මම කිව්වා දකුණු අත පැත්තෙන් තමයි අපි කණ්ඩායම් කිරීම පටන් ගන්න කියන එක. ඒතර මේ දකුණු අත පැත්තෙන් කණ්ඩායම් කිරීම පටන් ගන්නකොට දකුණු අත පැත්තේ ඉඳලා අපි ද්විමේ සංඛ්‍යාව කණ්ඩායම් කරනවා බිට්ස් 3ක් හම්බෙන විදිහට. එතකොට ඇයි අපි මේ බිට්ස් 3ක් හම්බෙන විදිහට නැත්නම් ද්විමේ සංඛ්‍යා පද්ධතියට අදාළ සංකේත 3ක් එක්කහුව වෙන විදිහට ගොඩක් හදන්නේ. නැත්නම් ගෲප් එකක් හදන්නේ. ඒකට හේතුව තමයි පුතේ මතක තියාගන්න අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ බේස් වැලියු එක 8 කියලා අපි කතා බහ කරා. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ බේස් වැලියු එක අපි 2 කියලා කතා කරා. දැන් ඕගොල්ලෝ උසස් පෙළ හදාරන දරුවෝ විදිහට මේ කියන සම්බන්ධය දූල පුතාලාගේ ඔළුව ඇතුලේ හරියට ලියවිලා තියෙන්න ඕනේ. හරියට හිතේ තියෙන්න ඕනේ. එහෙම තිබුණාම ඕගලන්ට මේ ප්‍රශ්නය ඕනම අවස්ථාවකදී ඕනම විදිහකට බේර ගන්න හරිය ලේසි. එතකොට අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන 8 දෙකේ බලයක් විදිහට ගත්තොත් දෙකේ තුන්වෙනි බලයක් විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. ඔන්න ඔය සම්බන්ධතාවය නිසා තමයි මේ ද්විමේ සංඛ්‍යාවක් අපි තුනේ කොටස් වලට වෙන් කරන්නේ. එතකොට ඔය එක්කම අපි ඉස්සරහට කතා කරන්න ඉන්නවා ෂඩ්දශමේ සංඛ්‍යාවක් බවට ද්විමේ සංඛ්‍යාවක් පරිවර්තනය කරන ආකාරය. දැන් ටිකක් හිතලා බලන්න ෂඩ්දශමේ සංඛ්‍යාව කියලා කියන්නේ ෂඩ්දශමේ සංඛ්‍යාවල බේස් එක වෙන්නේ 16. 16 කියලා කියන්නේ 2/4 වෙනි බලයක්. එතකොට මෙයා 3 කොටස් වලට බෙදුවා වගේම දූල පුතාලට දැන් හිතා ගන්න පුළුවන් මේ සංඛ්‍යාවම ඕගලන්ට ෂඩ්දශමය කරන්න කිව්වොත් ඒක බෙදන්න ඕනේ 4 කොටස් වලට කියන එක. ඒතර ඕක තමයි දුවේ පුතේ තියෙන සම්බන්ධය. හොඳයි අපි දැන් මේ ද්විමය අෂ්ටමය කරන පිළිවෙල පොඩ්ඩක් කතා බහ කරලා බලමු. ඔන්න මම ද්විමේ සංඛ්‍යාව ලියාගත්තා. 3 කොටස් වලට නැත්නම් බිට්ස් 3 කොටස් වලට බිට්ස් 3 කණ්ඩායම් වලට මේක බෙදලා වෙන් කරා. ඊළඟට තියෙන කාර්යය තමයි මේ එක් කණ්ඩායමක්. එතකොට මෙතන කණ්ඩායම් 3ක් තියෙනවා. මේ කණ්ඩායම් 3 දිහා බැලුවම දූල පුතාලට පේනවා ඇති පළවෙනි කණ්ඩායම හා දෙවෙනි කණ්ඩායමට බිට් 3 ගානට බෙදලා ඇවිල්ලා තියෙනවා. නමුත් අවසාන කණ්ඩායමට බිට් 2යි තියෙන්නේ. එතකොට දූල පුතාලට අවශ්‍ය නම් ඒක බිට් 3 කණ්ඩායමක් කරගන්න ඔයගලන්ගේ වම් අත පැත්තට තව බිඳුවක් එකතු කරගන්න පුළුවන්. එහෙම එකතු කරගන්න නැතුව අපිට මේ සංඛ්‍යාව ඉදිරියට යන්නත් පුළුවන්. හොඳයි. දැන් මේක ඊළඟට කරන්න තියෙන දේ තමයි මේ බිට් 3 විදිහට වෙන් කරගත්ත මේ කණ්ඩායම් ටික තනිව කණ්ඩායමක් තනිව අපි හිතනවා ද්විමේ සංඛ්‍යාවක් තමයි අපිට ලැබිලා තියෙන්නේ කියලා. මතකද ද්විමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවක් කරන විදිහ. පොඩ්ඩක් මතක් කරගමු. ද්විමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවක් කරනකොට අපිට උවමනා වුණා ප්ලේස් වැලියුස් කියන concept එක නේද? නැත්නම් අපි ඒවට කියනවා ස්ථානීය අගයන් කියලා. ඒතර ස්ථානීය අගයන් කොහොමද හැදිලා තිබුණේ? යම්කිසි සංඛ්‍යා පද්ධතියක් දශමයේ සංඛ්‍යා පද්ධතියක් බවට පත් කරනවා නම් ඒ සංඛ්‍යාවේ ස්ථානීය අගයන් නිරූපණය වෙලා තිබුණේ අපි සලකනු ලබන සංඛ්‍යා පද්ධතියේ බල විදිහට. උදාහරණයක් විදිහට මම දූල පුතාලට නැවත මතක් කරොත් මේ පුංචි ගෲප් එක මගේ දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන මේ පොඩි බිට්ස් 3 ගෲප් එක මම ස්ථානීය අගයන් ටික පිළිවෙලින් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. 1 2 සහ 4 කියන විදිහට. කොහොමද මේ 1 2 4 හැදුනේ? 1 කියන සංඛ්‍යාව නිරූපණය වෙන්නේ 2 බිඳුවේ බලයෙන්. ඇයි අපි ඒකට 2 බිඳුවේ බලය ගන්නෙ? අපි හිතනවා මේ පුංචි ගෲප් එක දැන් ද්විමේ සංඛ්‍යාවක්. ඒතර අපේ උවමනාව තමයි මේ ද්විමේ සංඛ්‍යාව දශමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්න එක. එතකොට ඒක නිසා අපි 2 බිඳුව 2 1 2 2 මතකනේ අපි ඝන කරාමුවක් අරගෙන 10 පාදේ ගැන කතා කරලා ඔය ගැන විස්තරයක් අපි කතා බහ කරා පෙර පාඩම්වලදී. එතකොට ඒ විදිහට මම 2 බිඳුව 2 1 2 2 කියන අගයන් දූල පුතාලට මෙතනදී පෙන්නලා නැහැ. ඒ වයින් නිරූපණය වෙන දශමයේ අගය කෙලින්ම පෙන්නලා තියෙනවා. එතකොට 1 2 4 කියන අගයන්
මේ කුඩා කණ්ඩායමකට අයිති වෙන විදිහට ඔබට ලබා ගන්න පුළුවන්. මේ විදිහටම මම මේ කතා කරපු විදිහටම අනෙකුත් කණ්ඩායම් වලටත් මේ ආකාරයටම ස්ථානීය අගයන් දෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔබ මේ කණ්ඩායමක් තනි තනියෙන් සලකන්නේ. ඒ කියන්නේ මේ තියෙන එක බිඳුව කියන කොටස එක පුංචි ද්විමය අගයක්. ආයසරයක් බිඳුව එක කියන කොටස තව පුංචි ද්විමය අගයක්. එක කියන කොටස තව පුංචි ද්විමය අගයක්. ඒ වගේම ස්ථානීය අගයන් දාගන්නකොට අපි වම් පැත්තේ කෙළවරේ ඉඳලා තමයි ස්ථානීය අගයන් ටික කන්ටිනියු කරන්නේ ඕනම කණ්ඩායමකට අදාළව. ඉතින් අපි මේ විදිහටම අනිත් කණ්ඩායම් ටිකෙත් ස්ථානීය අගයන් දාගන්නවා. අවසාන කණ්ඩායම දානකොට පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න. දෙන්නෙක් ඉන්න නිසා සමහර විට පටලැවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අර concept එක මතක තියාගත්තම හරි ලේසි. අපි පටන් ගන්න ඕනේ වම් පැත්තේ කෙළවරෙන් කණ්ඩායමක. එතනින් තමයි 2.2 යන ආකාරයට කන්ටිනියු වෙන්නේ. එහෙනම් මේ එක කියන සංඛ්‍යා දෙකට එක කියන සංකේත දෙකට පහලින් ඔබට දකින්න හම්බෙන්නේ 1 සහ 2 කියන ස්ථානීය අගයන් දෙක. හරි. ඔන්න අපි දැන් ස්ථානීය අගයන් ටිකත් ලියාගෙන ඉවරයි. දැන් හරිම ලේසි. අපිට කරන්න තියෙන්නේ මේ පුංචි ද්විමය අගයක් එයාගේ දශමය අගය බවට පරිවර්තනය කරන එක. ඉතින් ද්විමය අගයක් දශමය අගයකට පරිවර්තනය කරනකොට නැත්නම් දශමය නොවන සංඛ්‍යාවක් දශමය බවට පරිවර්තනය කරනකොට අපි කරේ මේ ස්ථානීය අගය එයාට අදාළ සංකේත අගයෙන් ගුණ කරලා ඒක එකතු කරා. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න මේ ද්විමය සංඛ්‍යාවක් පරිවර්තනය කරන්න ආවම අපිට මේ අදාළ ස්ථානීය අගය අදාළ සංකේත අගයෙන් වැඩි කර කැල්කියුලේෂන් එක කරන්න ඒ තරම් වෙලාවක් ගත කරන්න උවමනා නැහැ. මේක අපි හරියට නිවැරදිව තේරුම් ගත්තොත් අපේ ද්විමය සංඛ්‍යා පද්ධතියේ තියෙන්නේ 1 සහ බිංදු. නේද? ඒතර අපි දන්නවා සංඛ්‍යාවක් එකෙන් වැඩි කරාම ඒ අගයමයි හම්බෙන්නේ. සංඛ්‍යාවක් බිංදුවෙන් වැඩි කරාම බිංදුව කියන අගය හම්බෙන්නේ. මේ මම කියන දේ හොඳට මතක තියාගන්න ද්විමය සංඛ්‍යා පද්ධතියකට විතරක් අදාළවයි මම මේ කතා කරන්නේ. එතකොට එහෙම වුණාම ඔබට මේක නැවත වැඩි කර උත්තරය හොයාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සරලව කරන්න තියෙන්නේ එක කියන සංකේතය කෙලින් තියෙන ස්ථානීය අගයන් ටික එකතු කරන්න බිඳුව කෙලින් තියෙන ස්ථානීය අගයන් ටික නොසලකා හරින්න. ඒක ද්විමය සංඛ්‍යා පද්ධතියට විතරයි ඔයගලන්ට මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියක් එක්ක පරිවර්තනයක් කරනවා නම් ෂඩ්දශමයක පරිවර්තනයක් කරනවා නම් මම ඔය කියපු ට්‍රික් එක නැත්තම් ෂෝට්කට් එක පාවිච්චි කරන්න බෑ. හොඳයි අපි ඒකෙන් අරගමුකෝ කොහොමද මේකේ උත්තරේ වෙන්නේ? එක පළවෙනි ඒ කියන්නේ මගේ වම් අත පැත්තේ කෙළවරේ තියෙන එක කෙලින් තියෙන්නේ 4 කියන අගය ඊළඟට තියෙන්නේ 2 කියන අගය එක කෙලින් බිඳුව කෙලින් තියෙනවා 1 කියන අගය. ඒ නිසා මේක එකතුව වෙන්නේ 6 කියන අගය. දෙවෙනි කණ්ඩායම සැලකුවොත් බිඳුව කෙලින් 4 තියෙනවා බිඳුව කෙලින් 2 තියෙනවා 1 කෙලින් 1 තියෙනවා. ඒ කියන්නේ 1 කියන අගය විතරයි ඔයගලන්ගේ එකතුවක් විදියට හම්බෙන්නේ. අවසාන කණ්ඩායම සැලකුවොත් එක කියන සංකේත වලට යටින් 1 සහ 2 කියන ස්ථානීය අගයන් තියෙනවා. ඒ නිසා එකතුව 3 කියලා අපිට අරගන්න පුළුවන්. දැන් ඔයගලන්ගේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ මේ හම්බෙච්ච උත්තර තුන වමේ සිට දකුණට පිළිවෙලට ලියන්න. හරිම පහසුයි. මොකද උත්තරේ වෙන්නේ 316යි. හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ පරිවර්තනය කිරීම කරනකොට පිළිතුරට ගොඩාක් අවස්ථාවලදී MCQ එකක් නෙවෙයි නම් ඕගොල්ලෝ මේක ලියන ප්‍රශ්න පත්‍රය කියන්නේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ හරි එසේ පේපර් එකේ හරි නම් කරන්නේ අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ බේස් එක සඳහන් කරන්න මොන පද්ධතියද නැත්නම් මොන සංඛ්‍යා පද්ධතියක් බවටද මේ සංඛ්‍යාව පරිවර්තනය වෙන්නේ කියන එක. ලේසි නේද? මම ආයිසරයක් ඉක්මනට අරගෙන ගියොත් සංඛ්‍යාව ගන්නවා 3 කණ්ඩායම් වලට බෙදනවා ස්ථානීය අගයන් ටික ලියනවා. ඒ ස්ථානීය අගයන් වලට අදාළව ඒ සංඛ්‍යා අපිට තියෙන total value එක නැත්නම් ඒ කුඩා කණ්ඩායමට අදාළ දශමයේ නිරූපණය ගන්නවා. ඒ දශමයේ නිරූපණය වමේ සිට දකුණට ලියාගෙන යනවා. ඉතින් ඔය concept එක හරියට තේරුම් ගත්තා නම් ඊළඟට කරන්න තියෙන පරිවර්තනය ඔය හා සමානමයි එකම එක තැනක් විතරයි වෙනස් වෙන්න තියෙන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් අපි ගිහින් බලමු කොහොමද binary number එකක් ද්විමය සංඛ්‍යාවක් කොහොමද ෂඩ්දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නේ. hexadecimal එකක් කරගන්නේ කොහොමද? right. මේ දුවල පුතාලට දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ තවත් binary number එකක්. මෙතන දුවල පුතාලට පේනවා ඇති bits තියෙනවා 9ක් නේද? 1.1.1.1.1 කියන විදිහට තමයි දුවල පුතාලට ඕක නිරූපණය වෙන්නේ. ඒතර ගණන් කරලා බැලුවොත් උතන bit 9ක් තියෙනවා. දැන් මතකද අපි කලින් වතාවේ අෂ්ටමය සංඛ්‍යාවට පරිවර්තනය කරනකොට කතා කරපු concept එක අපි කතා කරේ මොකක් ගැනද? අෂ්ටමය කියලා කියන්නේ 8 කියන පාදය කියලා කියන්නේ 2 3 වෙනි බලය. ඒක නිසා අපි ද්විමය සංඛ්‍යාව
groups හැදුවා 3 bit 3ක් තියෙන 3 bits තියෙන. අපි මෙතනදී කතා කරන්නේ ෂඩ් දශමයේ සංඛ්‍යාව ගැන. ෂඩ් දශමය කියලා කියන්නේ 2/4 වෙනි බලය. එහෙනම් අපේ මේ ද්විමේ සංඛ්‍යාව බෙදෙන්න ඕනේ bits 4ක් තියෙන groups වලට. right. අපි මේක පොඩ්ඩක් පිළිවෙලට ලියාගෙන ටිකක් ඈතට වෙන්න ලියාගෙන අපි දැන් groups ටික වෙන් කරගමු. ඔන්න මම groups ටික වෙන් කරනවා. පටන් ගන්න දකුණු අත පැත්තේ ඉඳලා 1 2 3 4 කියලා මට පුළුවන් ඉරක් අඳින්න. ওই විදිහට groups ටික වෙන් කරගත්තම අන්තිම එක්කෙනා තනියෙන් ඉන්නේ. හොඳයි. මේ groups ටික මෙහෙම වෙන් කරගත්තයින් පස්සේ පෙර අවස්ථාවේ අපි කරපු විදිහටම අපිට කරන්න තියෙන්නේ ස්ථානීය අගයන් ටික මේ එක් එක් කණ්ඩායමට අදාළව ලියා ගන්න. දැන් අපේ concept එක මොකද්ද? අපි කතා බහ කරේ මේ එක group එකක් පුංචි ද්විමේ සංඛ්‍යාවක් කියලා සලකනවා කියලා. එතකොට මේ ද්විමේ සංඛ්‍යාව තමයි දශමේ සංඛ්‍යාව බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මේ ද්විමේ සංඛ්‍යාව දශමේ සංඛ්‍යාවට පරිවර්තනය වෙනකොට අපි දැනගන්න ඕනේ කොහොමද මෙයාව පරිවර්තනය කරන්නේ? එයාගේ ස්ථානීය අගයන් ටික කොහොමද ලියාගන්නේ කියන එක. ඉතින් කලින් විදිහම තමයි දුවේ පුතේ. අපිට කරන්න තියෙන්නේ ද්විමේ සංඛ්‍යාවට අදාළව තියෙන ස්ථානීය අගයන් ටික පිළිවෙලින් මෙතන යටින් ලියා ගන්නවා. බලන්න අපිට හම්බෙන ද්විමේ සංඛ්‍යාවන් වල ස්ථානීය අගයන් වෙන්නේ 1 2 4 සහ 8. දැන් මේ 1 2 4 8 කියන සංඛ්‍යාවන් ද්විමේ සංඛ්‍යාව යටින් ලියාගත්තයින් පස්සේ ස්ථානීය අගයන් ටික ලියාගත්තයින් පස්සේ අපි දන්නවා මේවා නිරූපණය කරන්නේ 2.0 2.1 2.2 සහ 2.3 කියන අගයන්. 8 කියන සංඛ්‍යාවත් මෙතනට එන නිසා දුවල පුතාලා දන්නවා මේ සංඛ්‍යාවල එකතුව 9ට වඩා වැඩි සංඛ්‍යාවක් එන්න පුළුවන් කියන එක. එහෙම අවස්ථාවක හොඳට මතක තියාගන්න ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතිය 9 කියන සංඛ්‍යාවට වඩා වැඩි අගයක් ආවොත් ඒ කියන්නේ 10 11 12 13 14 සහ 15 කියන අගයන් එන්න පුළුවන්. එම අගයන් අපි නිරූපණය කරන්නේ කැපිටල් ඉංග්‍රීසි අකුරකින්. ඕක හොඳට මතක තියාගන්න. මොකද ගොඩාක් දුවල පුතාලා මේ කරන කන්වර්ෂන් එක ලේසි නිසා මේ කන්වර්ෂන් එක ඕගලන්ට ලේසි. ඕගලන්ට ටක් ගාලා ඔළුවට දාගන්න ඕගොල්ලෝ මේ කියන කන්වර්ෂන් එක. ඒක නිසාම ඕගොල්ලෝ පොඩි කෙයාලස් මිස්ටේක් කරගන්නවා. කෙයාලස් මිස්ටේක් එකක් කියලා කියන්නේ ඔයාලට ලකුණක් අහිමි වෙන තැනක්. අන්න ඒක සිද්ධ කරගන්න එපා. හොඳයි. එතකොට මේ කියන විදිහට ස්ථානීය අගයන් දාගත්තා හා සමානවම අනිත් කණ්ඩායම් දෙකටත් අපිට පුළුවන් ස්ථානීය අගයන් ටික යොදා ගන්න. අනිත් කණ්ඩායම් ටිකට ස්ථානීය අගයන් යොදාගත්තම කෙලවරේම තියෙන කණ්ඩායමේ එක බිට් එකයි ඉන්නේ. එතකොට මතක තියෙන්න ඕනේ එයාව නම් වෙන්නේ 2.0 නැත්නම් එයා පටන් ගන්නේ 2.0 කියන අගෙන්. හරියට මේ කණ්ඩායම් වල වම් මත පැත්තේ කෙලවරේ ඉන්න කෙනා ඉන්ඩිකේට් වෙලා තියෙනවා වගේ. එතකොට එයාට එක කියන අගේ හම්බ වෙනවා. දැන් හරිම ලේසි නේද? කලින් කරා වගේම මේ කියන ද්විමේ සංඛ්‍යාව අපිට පරිවර්තනය කරන්න තියෙනවා දශමයේ සංඛ්‍යාවකට. එහෙනම් මෙතෙන්දී මොකද්ද අපි කරන්න ඕනේ? එක වැටිලා තියෙන සංඛ්‍යාවල නැත්නම් එක කියලා සංකේත අගයේ තියෙන ද්විමේ සංඛ්‍යාවේ ස්ථානීය අගයන් ටික සලකනවා. බිඳුව තියෙන තැන්වල ස්ථානීය අගයන් ටික සලකන්නේ නැහැ. එහෙමනම් මෙතන සිද්ධ වෙන්නේ 8 සහ 4 කියන අගයන් දෙක එකතු වෙලා 12 කියන අගය හැදෙනවා. 2 සහ 1 කියන සංඛ්‍යාවන් එකතු වෙන්නේ නැහැ. නැවත වතාවක් මම මතක් කරනවා දුවල පුතාලට මම මේ කියන ක්‍රමවේදය ගැලපෙන්නේ ද්විමේ සංඛ්‍යාවක් එක්ක වැඩ කරනකොට විතරයි. එහෙම නැත්නම් අපි ස්ථානීය අගය අදාළ සංකේත අගයෙන් වැඩි කරලා එන පිළිතුරු ටික තමයි එකතු කරගන්න ඕනේ. හොඳයි. 12 හම්බුණා 2 සහ 1 අපි බාරගත්තේ නැහැ. සැලකුවේ නැහැ. 8 සහ 4 එකතු කරා. 12 කියන අගය දුවල පුතාලට පුළුවන් ද ඒ විදිහටම නිරූපණය කරන්න ෂඩ් දශමයේ සංඛ්‍යාවක? බැහැ. අපි 12 වෙනුවට පාවිච්චි කරපු සංකේතය තමයි C. මතකයිනේ? 10 නිරූපණය කරේ කැපිටල් A, 11 කැපිටල් B, 12 තමයි කැපිටල් C වලින් නිරූපණය වෙන්නේ. එහෙමනම් ඔයගලන්ගේ උත්තරය ලියනකොට ලියවෙන්න ඕනේ 12 කියන අගය නෙවෙයි C කියන අගයක කැපිටල් අකුරක් විදියට ලියවෙන්න ඕනේ. ඉතිරි කණ්ඩායම් දෙක සැලකුවොත් මෙතනදී කවුද එකතු වෙන්නේ? 8 සහ 1 කියන අගයන්. බිඳුව කෙලින් තියෙන අගයන් අපි සලකන්නේ නැහැ. එහෙනම් 8යි 1යි එකතු වුණාම 9යි. අතන ඉන්නේ 1 විතරයි. ඒක නිසා එයාගේ අගය 1 කියලා අපි ලබා ගන්නවා. එහෙනම් අවසාන උත්තරේ අපිට බොහොම පැහැදිලිව ලියන්න පුළුවන් 19යි C කියලා. ඉතින් දුවේ පුතේ ඔය තමයි බයිනරි නම්බර් එකක් හෙක්සාඩෙසිමල් නම්බර් එකක් බවට පරිවර්තනය කරන ආකාරය. මම ආයෙසරයක් ඉක්මනට මතක් කරන්නම්. සංඛ්‍යාව අරගන්නවා 4 කොටස් වලට නැත්නම් 4 කණ්ඩායම් වලට බෙදනවා. ඒවට අදාළව තියෙන ස්ථානීය අගයන් ටික ලියා ගන්නවා. එක කණ්ඩායමක් කුඩා ද්විමේ සංඛ්‍යාවක් කියලා හිතලා ඒ ද්විමේ සංඛ්‍යාව එයාට අදාළ දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා.
ඊට පස්සේ හම්බෙන දශමයේ සංඛ්‍යාව ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියට ගැලපෙන ආකාරයට අපි නිරූපණය කරනවා. ඒ කියන්නේ වමේ සිට දකුණට ලියනවා. සැලකිලිමත් වෙන්න ඕනේ කොතනද 9ට වඩා වැඩි අගයක් එනකොට එයාට අදාළ කැපිටල් අකුර නිරූපණය කරන්න. හොඳයි. අපි දැන් පරිවර්තනවල ආකාර 3ක් ඉගෙනගෙන ඉවරයි. පසුගිය පාඩමකදී අපි ආකාර 2ක් ඉගෙන ගත්තා. මෙතනදී දැන් තව ආකාරයක් ඉගෙන ගත්තා. මොකද්ද මේ ආකාරය? ද්විමේ සංඛ්‍යාවක් ෂඩ් දශමයේ සහ අෂ්ටමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය. ඊළඟට තියෙන්නේ මෙයාගේ රිවර්ස් ප්‍රොසෙස් එක. රයිට්? කොහොමද මෙයා පිටිපස්සට ගමන් කරන්නේ? කියන්නේ අෂ්ටමයේ සහ ෂඩ් දශමයේ සංඛ්‍යා දීලා තිබ්බොත් ඒකෙන් කොහොමද ද්විමේ සංඛ්‍යාව ලබා ගන්න කියන එක. හොඳයි. ඔන්න අපි දැන් ඉස්සරහට යනවා. ඊළඟට අපි කතා කරනවා අෂ්ටමේ සංඛ්‍යාවක් කොහොමද ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියන එක. බලන්නකො මම මෙතන දීලා තියෙන අෂ්ටමේ සංඛ්‍යාව 346. දැන් මේ තියෙන්නේ අෂ්ටමේ සංඛ්‍යාවක්. අපි පත් කරන්න යන්නේ ද්විමේ සංඛ්‍යාවක් බවට. මතකද අපි අෂ්ටමේ සහ ද්විමේ අතර තිබ්බ ගනුදෙනුව 8 කියලා කියන්නේ 2 3 වෙනි බලය. ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් කරනකොට අපි යාව 3 ගෲප්ස් වලට වෙන් කරා. ද්විමේ සංඛ්‍යාව අෂ්ටමේ සංඛ්‍යාව කියන්නේ මේ ද්විමේ එක්කෙන අෂ්ටමේ කරනකොට 3 ගෲප්ස් වලට වෙන් කරා. වෙන් කරලා එක 3 ගෲප් එකක් අෂ්ටමේ සංඛ්‍යාවේ සංකේතයකින් පෙන්වුම් කරා. දැන් අපිට සංකේත ටික දීලා තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ එක සංකේතයක් ද්විමේ සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරන්න ඕනේ. ඒ ද්විමේ සංඛ්‍යාව ඇතුලේ බිට්ස් 3ක් 1 සහ බිංදු 3ක් ඔයගලන්ට හොයාගන්න ඕනේ. නැත්නම් 1 සහ බිංදු 3කින් තමයි ඔය සංකේතයක් නිරූපණය කිරීම කරන්නේ. අපි බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. මෙන්න තියෙනවා මගේ අෂ්ටමේ සංඛ්‍යාව 346. දුවල පුතාලට පුළුවන් 3 4 6 කියන සංකේත තුන වෙන වෙනම සලකලා ඒවට අදාළව තියෙන ද්විමේ සංඛ්‍යාව නිරූපණය කරන්න. මෙතනදී අපිට වැදගත් වෙනවා දශමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමේ දැනුම. එතකොට 3 කියන්නේ තනියෙන් දශමේ සංඛ්‍යාවක්, 4 කියන්නේ තනියෙන් දශමේ සංඛ්‍යාවක්, 6 කියන්නේ තනියෙන් දශමේ සංඛ්‍යාවක් කියලා හිතලා එයාව අපි බිට්ස් 3කින් නිරූපණය කරනවා. එතකොට මේ බිට්ස් 3ෙන් නිරූපණය කරන්න ගියාම අපිට මෙයාව කොහොමද ඉක්මනට නිරූපණය කරන්නේ? දැන් සමහර දුවල පුතාලට අපේ ICT උගන්වන ගුරු මහත්මීන් දීලා තියෙනවා chart එකක්. ඒ chart එක මතකෙන් ඔයගලන්ට පුළුවන් මේ තියෙන රටාවන් ටික මැච් කරගන්න. ඒ වගේම තමයි ඔයගලන්ට මේක chart එක මතක තියාගන්න අවශ්‍ය නැහැ. ක්‍රමවේදය මතක නම් පුළුවන් ක්‍රමවේදයෙන් ටක් ගාලා මේක මැනේජ් කරගන්න. ඒ නිසා ඔබට පහසු විදිහ ඔබ හඳුනාගත යුතුයි. රයිට්? chart එක ලීසි නම් අපි chart එක පැත්තට යන්න ඕනේ. මේ කියන ක්‍රමවේදය ඔයගලන්ට හුරු වෙනම් මේ කියන ක්‍රමවේදයට යන්න. මේ ක්‍රමවේදයේදී අපි කතා කරන්නේ දශමයේ සංඛ්‍යාවක් විදිහට 6 කියන ඉලක්කම සලකලා එයාගේ ද්විමේ නිරූපණය ඉක්මනට අරගන්නේ කොහොමද කියන එක. ඒතර අපි කතා වුණා එක සංකේතයක් බිට්ස් 3කින් ලියන්න ඕනේ. 1 සහ බිංදු 3කින් ලියන්න ඕනේ. එතකොට ඔන්න මම බිට්ස් 3ක් ලියන්න ස්ථාන 3ක් හදාගත්තා. ඒගොල්ලන්ගේ ස්ථානීය අගයන් ටික මම ලකුණු කරගන්නවා 1 2 4 කියන විදිහට. දැන් මේ කොටු තුනේ නිරූපණය වෙන්නේ ද්විමේ අගයක් නම් එයාගේ ස්ථානීය අගයන් 2.2 2 1 2 2. ඒ කියන්නේ 1 2 4 කියලා නිරූපණය වෙනවා. දැන් හරි සරල දෙයක් තියෙන්නේ. මේ ඉලක්කම් තුන පාවිච්චි කරලා මේ උඩින් ඉලක්කම හදන්න. කොහොමද 6 හැදෙන්නේ? 4යි 2යි එකතු වෙලා නේද? එහෙනම් 4ට කෙලින් 1 දානවා, 2ට කෙලින් 1 දානවා, 1ට කෙලින් බිංදුව දානවා. ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. රයිට්? කොහොමද 4 හදන්නේ? මේ විදිහමයි. බලන්න ස්ථාන 3ක් තියෙනවා, ස්ථානීය අගයන් ටික තියෙනවා, 4 හදන්න ඕනේ. 4ට කෙලින් 1 දාන්න, 2ටයි 1ටයි කෙලින් බිංදුව දාන්න. හරිම ලේසි. කොහොමද 3 හදන්නේ? ස්ථාන 3 තියෙනවා. අපිට 3 හැදෙන්න නම් මේ ස්ථානීය අගයන් වලින් 2 1 කියන අගයන් දෙක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. 4 පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපි නිරූපණයේදී අපි පෙන්නනවා 4ට බිංදුව දාලා 2ටයි 1ටයි උඩින් එක ඉලක්කම් දෙක දාලා. බොහෝම සරලව 3 4 සහ 6 කියන අගයන් ටික දුවල පුතාලට ලැබෙනවා. දැන් කොහොමද මේකෙන් ද්විමේ අගය ලියන්නේ? උත්තරය අරගෙන ඉවරයි. පටන් ගන්න ලියන්න වම් අත පැත්තෙන් ලියාගෙන එන්න දකුණු අත පැත්තට වෙනකම්. රයිට්? ඔය විදිහට පේලියට බිංදුව 1 1 1 බිංදුව බිංදුව 1 1 බිංදුව කියලා ඔයාට මේ අගය ලියලා ඉවර කරන්න පුළුවන්. දැන් දුවල පුතාලට පේනවා ඇති මේ ආපු ද්විමේ සංඛ්‍යාවේ වම් අත පැත්තේ කෙළවරේ තියෙනවා බිංදුවක්. අපි මතකද most significant bit එක MSB ගැන කතා කරනකොට කිව්වා දකුණු වම්පස කෙළවරින්ම ඉන්න බිංදුවට අගයක් නැහැ. අපිට ඒව නොසලකා හරින්න පුළුවන්. ඒක නිසා අපිට මේ බිංදුව නොසලකා හැරලා
මේ ඉතිරි ටික විතරක් ද්විමය අගයට නිරූපණය කරන්න පුළුවන්. හරිම ලේසි. මම ආයෙ මතක් කරන්නම් ටක් ගාලා අදාළ සංකේත ටික ගන්නවා. කණ්ඩායමක් හදනවා බිට්ස් 3ක් තියෙන විදිහට ස්ථානීය අගයන් ටික ලියා ගන්නවා. ස්ථානීය අගයන් ටික භාවිතා කරලා සංඛ්‍යාව නිරූපණය කරනවා. ඒ විදිහට නිරූපණය කළ ඉවරනයින් පස්සේ වමේ ඉඳලා දකුණට ලියනවා. most significant bit එක MSB එක බිඳුව නම් ඔයාට පුළුවන් මේ බිඳුවන සලකා හරින්න. ඔය ක්‍රම වේදයම තමයි ඔය ටෙක්නික් එකම තමයි ෂඩ්දශමය කෙනෙක් බයිනරි වලට හරවන්නේ. ඒ කියන්නේ හෙක්සඩෙසිමල් නම්බර් එකක් බයිනරි නම්බර් එකක් විදියට හරවන්නේ. අපි බලමු ටක් ගාලා ගිහිල්ලා දැන් ඔයගලන්ට මේක ඔළුවේ තියෙන නිසා දුවේ පුතේ අපිට ඒක ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙයි. මම පාවිච්චි කරලා තියෙනවා ෂඩ්දශමයේ සංඛ්‍යාවක් අපිට නේද ඉංග්‍රීසි අකුරු දැක්ක ගමන් අඳුන ගන්න පුළුවන් මේ ඉන්නේ ෂඩ්දශමයේ සංඛ්‍යාවක් තමයි කියලා. මොකද ඉංග්‍රීසි අකුරු යෙදෙන්නේ අපේ සිලබස් එකේ අපි කතා කරනකොට ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය විතරයි. ABC කියන සංඛ්‍යා පද්ධතිය ABC කියන සංඛ්‍යාව ෂඩ්දශමයේ සංඛ්‍යාවක් විදිහට අරගත්තම එයාව ද්විමය වලට පෙරලන්නයි දැන් හදන්නේ. ආයමත් අපිට උදව් වෙනවා මේ දෙන්න අතර තියෙන සම්බන්ධය. 16 කියලා කියන්නේ 2 4 වෙනි බලය. එහෙමනම් අපි එක සංකේතයක් කොටස් 4කින් සමන්විත වෙන ද්විමය අගයකින් නිරූපණය කරන්න ඕනේ. මේක නිරූපණය කරනකොට ටිකක් පරිස්සමෙන්. මම මෙයාව පොඩ්ඩක් විහිදුවලා ලියා ගන්නවා ABC. ලේසි වෙන්න අපිට පුළුවන් මේ සංඛ්‍යාවට උඩින් සඳහන් කරගන්න පැන්සලකින් A කියන්නේ කවුද B කියන්නේ කවුද C කියන්නේ කවුද කියලා. A කියන්නේ 10, B කියන්නේ 11, C කියන්නේ 12. දැන් නේද? අපි දන්නවා කරන්න ඕන සෙල්ලම මොකක්ද කියලා නේද? මේක හරි එක පැත්තකින් හරි විනෝදජනකයි නේද? කොහොමද මේක හොයාගන්නේ කියන එක නේද? C ව නිරූපණය කරන්න තියෙන්නේ කීයකින්ද? බිට්ස් 4කින්. මොන මං ස්ථාන 4ක් අරගෙන තියෙනවා. මේ ස්ථාන 4ට මට ස්ථානීය අගයන් 4 දෙන්න පුළුවන්. මොනවාද? 1 2 4 සහ 8. මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ? මේ ස්ථානීය අගයන් ටික පාවිච්චි කරලා හදන්න 12. කොහොමද හදන්නේ? 8යි 4යි එකතු කරාම 12යි. එහෙනම් 8ට කෙලින් 1 දානවා 4ට කෙලින් 1 දානවා ඉතිරි තැන් දෙකට අපිට බිඳුව නිරූපණය කරන්න පුළුවන්. 11 හදන්න තියෙන්නේ. අපේ ස්ථානයේ අගයන් පරණ විදිහටම 8 4 2 1 කියන විදිහට දකින්න හම්බෙනවා. එතකොට 11 නිරූපණය කරගන්නේ කොහොමද? 8ට කෙලින් 1 දාන්න ඕනේ 2 1 කියන තැන් වලට කෙලින් 1 දාන්න ඕනේ. මොකද 8යි 3යි එකතු වුණාම තමයි 11 හැදෙන්නේ. එතකොට 8යි 2යි 10යි 1යි 11යි 4ට කෙලින් අපි බිඳුව භාවිතා කරලා තියෙන්නේ. ඒ හදාගන්න ඕනේ. ඒ කියන්නේ 10. කොහොමද අපි 10 හදාගන්නේ? 8යි 2යි අපිට එකතු කරගන්න ඕනේ. ඒක නිසා 8ට කෙලින් 1 2ට කෙලින් 1 අපි පාවිච්චි කරනවා ඉතිරි ස්ථානවලට බිඳුව. දැන් ඔබ උත්තරය ලබාගෙන ඉවරයි. මොකද්ද අපිට කරන්න තියෙන්නේ? වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට පිළිවෙලට මේ සංඛ්‍යා ටික ලියාගෙන එන්න. ඔබ පිළිවෙලට ලියුවම මේක තමයි ඔබට ලැබෙන උත්තරය. දැන් පෙර ස්ලයිඩ් එකේ කලින් අපි කතා කරපු ස්ලයිඩ් එකේ වගේ most significant bit එක බිඳුව වෙලා නැහැ මෙතනදී. තියෙන්නේ 1. ඒක නිසා අපිට මොකුත් නොසලකා හැරීමක් කරන්න බෑ. සම්පූර්ණයෙන් මේ සංඛ්‍යාව මේ විදිහටම නිරූපණය කරන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. ඔය අපි කතා කරේ අපේ සංඛ්‍යා පද්ධති පාඩමට අදාළව සංඛ්‍යා පද්ධති අතර මොනවාද සිද්ධ කරගන්න පුළුවන් පරිවර්තන කියන එක. ඒතර මේ සංඛ්‍යා පද්ධති වල පරිවර්තන වර්ග 4ක් ගැන අපි කතා කරා. මම චුට්ටක් එක මතක් කරලා ඊළඟ තැනට යන්නම්. මොනවාද අපි පාවිච්චි කරපු 4? එකක් තමයි දශමයේ සංඛ්‍යාවක් දශමයේ නොවන සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරා. ඊළඟට දශමයේ නොවන සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරා. ඊළඟට අද අපි කතා කරා ද්විමය සංඛ්‍යාවක් කොහොමද අෂ්ටමය සහ ෂඩ්දශමය බවට පරිවර්තනය කරන්නේ. ඊළඟට ඒකේ රිවර්ස් එක අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා කොහොමද ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න කියන එක. දැන් ඊළඟට කතා බහ කරන්න තියෙන සංකල්පය දුවල පුතාලා වැඩි හිතපු නැති සංකල්පයක් ගොඩක් වෙලාවට. රයිට්? අපි ගිහින් බලමු මොකද්ද මේ සංකල්පය කියන එක. රයිට්? හොඳයි. මම මෙතන දුවල පුතාලට පෙන්ලා දීලා තියෙනවා ඉලක්කම් දෙකක්. මොනවාද මේ ඉලක්කම් දෙක? 52ම තමයි තියෙන්නේ. මොකද්ද මේ දෙන්නගේ තියෙන වෙනස? අපි මෙච්චර වෙලා කතා කරපු සංඛ්‍යාවල මේ ලකුණ ගැන අපි වද උනේ නැහැ. නේද? ලකුණ ගැන අපි හිතුවේ නැහැ. සාමාන්‍ය විදිහට පරිවර්තනය කිරීම කරා. හැබැයි නේද? දුවල පුතාලට 11 වසරට වෙනකම් ගණිත ගුරුතුමා උගන්ලා තියෙන ගණිත දැනුමත් එක්ක මේක මොකක්ද කියලා අඳුන ගන්න පුළුවන් නේද? ධන සංඛ්‍යා තියෙනවා, ඍණ සංඛ්‍යා තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතයේදී ධන සංඛ්‍යා, ඍණ සංඛ්‍යා කතා බහ කරනවා නම් පරිගණකය තුලත් අපේ සාමාන්‍ය ජීවිතයේ වැඩ ටිකනේ කරගන්න හදන්නේ.
නේද? ඒක පහසු කරගන්න හදන්නේ. එතකොට මේ පහසු කර ගැනීම කරගෙන යනකොට අපිට මේ ධන සහ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න උවමනා වෙනවා. එතකොට කොහොමද අපි ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවක් කියලා මෙයාව නිරූපණය කරන්නේ? දැන් අපි 52 කියන සංඛ්‍යාව තනියෙන් හිතුවොත් අපිට යාව ද්විමේය සංඛ්‍යාවක් විදිහට ටක් ගාලා පරිවර්තනය කරගන්න පුළුවන් නේද? අපි දැන් දන්නවා ඒක කොහොමද කරන්න කියලා. හැබැයි අපිට පුළුවන් ධන 52 කියන එක නිරූපණය කරන්න. විදිහක් තියෙනවා. එක විදිහක් නෙවෙයි, විදි කීපයක් තියෙනවා. අන්න ඒ ටික ගැන තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. හොඳයි. මේ sin integers එහෙමත් නැත්නම් ලකුණ සහිත පූර්ණ සංඛ්‍යා නිරූපණය කරගන්න අපිට තියෙනවා ආකාර තුනක්. sin magnitude, ones complement, twos complement කියලා ආකාර දෙකක්. එතකොට sin magnitude ආකාරයේදී නිරූපණය කරන්නේ එක විදිහකට. ones complement වලට එනකොට ඒක තව ටිකක් දියුණු වෙනවා සහ පොඩි පියවරක් ඉස්සරහට තියෙනවා. twos complement එනකොට ඒක තව දුරටත් දියුණු වීමක් සිද්ධ වෙනවා. අපි බලමු කොහොමද මේක සිද්ධ කරගන්නේ කියලා එකින් එක. හොඳයි. මුලින්ම මම ඔයගලන්ගේ අවධානය යොමු කරගන්නවා sin magnitude ආකාරයට. right? මේ sin magnitude ආකාරය කියලා කියන්නේ පුතේ අපේ සිලබස් එක ඇතුලේ අපි කතා බහ කරනවා මේ දේවල් ටික දුවල පුතාලට හඳුන්වලා දෙන්න ඕනේ මෙන්න මේ 8 bit representation එකකින් කියලා බිටු 8කින් නිරූපණය වෙන විදිහට. දැන් දුවල පුතාලා අන්තර්ජාලයේ සැරිසරලා බැලුවොත් මේ representation methods මේ බිටු 8ට වඩා වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා. බිටු 3කින් නිරූපණය කරන 4කින් 5කින් වගේ නිරූපණය කරන විදි තියෙනවා. නමුත් සාමාන්‍ය සම්මතයක් අපි මේ බිටු 8කින් නිරූපණය කිරීම. හරි. දැන් බිටු 8කින් නිරූපණය කරනවා කියලා කිව්වම දුවල පුතාලට නේද? සමහර දුවල පුතාලට හිතට එන්න පුළුවන් මේකේ මේ සීමාවක් තියෙනවා නේද? බිටු 8කින් අපිට ඕන ඔක්කොම නිරූපණය කරන්න බෑනේ. ඔව්. ඔයගලන්ගේ සිතුවිල්ල හරි. මේකෙන් ඔක්කොම නිරූපණය කරගන්න බෑ. අපිට විශාල සංඛ්‍යාවක් නිරූපණය කරගන්න ඕන වුණොත් අපි මේ බිටු 8 කියන සම්මතයේ කඩලා ඉස්සරහට යන්න වෙනවා. right? නමුත් අපි මේක ඉගෙන ගන්නකොට අපි මේ 8 bit representation කියන තැන සීමා වෙලා එතනින් මේ දැනුම ඔයගලන්ගේ ඔළුවට අරගමු. හොඳයි. දැන් 52 කියන සංඛ්‍යාව. දැන් දුවල පුතාලා හොඳට මතක තියාගන්න මේතනදී අපි මේ representation methods තුනේම කතා කරන්නේ පූර්ණ සංඛ්‍යාවක් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරන්නේ කොහොමද කියන එක. 52 කියන සංඛ්‍යාව අපි ලකුණ මොහොතකට අමතක කරමු. 52 කියන සංඛ්‍යාව ද්විමේය ආකාරයෙන් නිරූපණය කරගන්න අවශ්‍ය වුණොත් කොහොමද අපි ඒක නිරූපණය කරගන්නේ? හරි ලේසි. අපි දැන් දන්නවා පරිවර්තනය කරගන්න විදිය නේද? 52 දෙකෙන් බෙදාගෙන යනවා. එතකොට අපි ලියනවා ඉතුරු වගයන් මොනවද කියලා අපේ දකුණු අත පැත්තේ. ඊට පස්සේ දෙකට වඩා අඩු වගයක් හම්බ වෙන තැනින් අතර කරලා ඒ සංඛ්‍යාවත් එක්ක උඩට ඉතිරි සංඛ්‍යා ටික ලියන්න පුළුවන්. අපි පෙර පාඩම් වලදී මේක කතා කරා. ඒ ආකාරයට අපි මෙයාව පරිවර්තනය කරගන්නවා. ඔන්න 52 පරිවර්තනය. මම යාර කෙලවරේම බිඳුව රතු පාටෙන් තියලා තියෙන හේතුවකට. හේතුව තමයි දුවේ පුතේ sin magnitude අවස්ථාවේදී. ඕගල්ලන්ට ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියන සංකල්පය නැත්තම් කියන තොරතුර පෙන්눔 කරන්න වෙන්නේ represent කරන්න වෙන්නේ most significant bit එක. ඒ කියන්නේ මේ bit series එකේ 8 වෙනි බිටුව පාවිච්චි කරලා. ඒ 8 වෙනි බිටුව බිඳුව නම් ඒ 8 වෙනි බිටුව බිඳුව කියලා අපි නිරූපණය කරනවා ධන සංඛ්‍යාවක් නිරූපණය කරන්න. එතකොට 52 කියන සංඛ්‍යාව ඇත්තටම නිරූපණය වෙන්නේ මේ දම් පාටින් පෙන්නලා තියෙන අංක ටික භාවිතා කරලා නැත්නම් බිට්ස් ටික පාවිච්චි කරලා. ඒ කියන්නේ අපිට ඇත්තටම sin magnitude නිරූපණ ආකාරයේ සංඛ්‍යාවක් නිරූපණය කරන්න අපිට ඇත්තටම ඉතිරි වෙන්නේ බිට්ස් 7යි. බිට්ස් 7කින් අපිට පෙන්වන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව මොකද්ද නේද? මේ බිංදු ටික ඔක්කොම බිංදු කරොත් ඔබට දකින්න පුළුවන් බිංදුව කියන අගේ. නේද? ඒ වගේම තමයි මේ බිංදු ටික ඔක්කොම එක ඒවා බවට පරිවර්තනය කරොත් ඔබට දැක ගන්න පුළුවන් 127 කියන අගේ. right? එතකොට ලකුණ අපි මොහොතකට අමතක කරොත් සංඛ්‍යාත්මක ආකාරයෙන් කුඩාම අගයේ බිංදුව සහ 127 කියන අගයන් අපිට නිරූපණය කරගන්න පුළුවන්. ලකුණත් එක්ක එනකොට දුවල පුතාලට තේරෙනවා ඇති අපිට ධන 127 ඉඳලා ඍණ 127 වෙනකන් නිරූපණයක් කරගන්න පුළුවන්. right?
හොඳයි. එහෙනම් මේ bit 7 පාවිච්චි කරනවා සංඛ්‍යාව නිරූපණය කරන්න. කෙලවරේම කෙනා. ඒ කියන්නේ most significant bit එක පාවිච්චි කරනවා ලකුණ නිරූපණය කරන්න. ධන සංඛ්‍යාවක් නම් most significant bit එක 0 විදිහට අපි නිරූපණය කරන්නේ. කොහොමද ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ? බිඳුවේ විරුද්ධ අගය නේද? ධනට විරුද්ධ දෙයක් නෙරින කියලා කියන්නේ. එහෙනම් බිඳුවට විරුද්ධව තියෙන අගය තමයි 1 කියලා කියන්නේ. එහෙනම් අපි most significant bit එක එක විදිහට භාවිතා කරොත් අපිට පුළුවන් ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරගන්න. බලන්න මේ සංඛ්‍යාවේ අගය වෙනස් වෙලා තියෙනවද කියලා. 52 52ම තමයි එතන නේද? මෙතන තියෙන පැටර්න් එකත් එකමයි. මෙතන තියෙන පැටර්න් එකත් ඒකමයි. 52 52මයි. කොහොමද අපි මේක ධනද ඍණද කියලා හඳුනාගත්තේ? most significant bit එක බිඳුව නම් ධන, most significant bit එක 1 නම් ඍණ. දුවේ පුතේ මතක තියාගන්න ඕගලන්ගේ ප්‍රශ්න පත්‍රේ. දුවල පුතාලට ඉදිරිපත් වෙනවා සමහර වෙලාවට මේ වගේ ද්විමේය සංඛ්‍යාවක් දීලා මේක ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියන එක ප්‍රූව් කරන්න, ඔප්පු කරන්න කියලා. රයිට්? නැත්නම් සත්‍යාපනය කරන්න කියලා. ඒතර අනේ සත්‍යාපනය කිරීමේදී දුවල පුතාලා මේ concept එක මතක තියෙන්න ඕනේ. මොකද ඔබට දැන් මේ තිරේ පේන ද්විමේය අගය දුන්නොත් අපි හිතමුකෝ මේ උඩ තියෙන ද්විමේය අගය ඕගලන්ට දුන්නා කියලා. එතකොට මේක ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියලා අහනකොට ඕගලන්ට points තියෙන්න ඕනේ කියන්න. කොහොමද අපි මේක ධනද ඍණද කියලා ඔප්පු කරගන්නේ? අපි කියනවා අපිට ලබා දීලා තියෙන ද්විමේය අගයේ most significant bit එක බිඳුව. එම නිසා අපි කියනවා මේ බිඳුවෙන් නිරූපණය වෙන්නේ ධන සංඛ්‍යාවක්. එහෙනම් අපි බිඳුව කියන most significant bit එක බිඳුව නිසා ධන සංඛ්‍යාවක් නිරූපණය වුණා. සංඛ්‍යාව නිරූපණය වෙන්නේ ඉතිරි බිටු 7න්. එහෙනම් ඕගලන්ට කියන්න පුළුවන් ඉතිරි බිටු 7 දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරලා මොකද්ද නිරූපණය වෙන සංඛ්‍යාව? ඒක ධනද ඍණද කියන එක. හොඳට මතක තියාගන්න ඔබගේ උත්තර පත්‍රයේ උත්තර ලියනකොට ඔය හැම පොයින්ට් එකක්ම ඔයගොල්ලෝ ක්ලියර්ලි පැහැදිලි කරන්න ඕනේ. ලකුණ හඳුනගන්නේ කොහොමද? සංඛ්‍යාව හඳුනගන්නේ කොහොමද? ඒ ආශ්‍රයෙන් ධනද ඍණද කියලා පෙන්눔 කරන්නේ කොහොමද? මේක මෙතනට විතරක් නෙවෙයි පුතේ. ඉදිරියට කතා කරන්න තියෙන ones complement එකෙහි අනුපූර්ණ අවස්ථාව කියලා අපි කියනවා. twos complement දෙකෙහි අනුපූර්ණ අවස්ථාව කියලා අපි කියනවා. ඔය අවස්ථා දෙකේදීත් ඔය කියන ක්‍රමවේදෙම ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. ක්‍රමවේදෙ පොඩ්ඩක් වෙනස් වෙනවා. මම මේ කියන්නේ මේක විස්තර කරන්න කියපු ක්‍රමවේදෙ භාවිතා කරන්න පුළුවන්. හරි, අපි ඊළඟ අවස්ථාවට යන්න කලින් මම ආයෙසරයක් පොඩ්ඩක් මතක් කරන්නම් කොහොමද කරේ? සංඛ්‍යාව නිරූපණය කරා පළමු බිට් 7න් අවසාන බිට් එකෙන් most significant bit එකෙන් ලකුණ නිරූපණය කරා. බිඳුව නම් ඒක ධන, 1 නම් ඒ සංඛ්‍යාව ඍණ. රයිට්? ඔන්න දැන් ඔබ දන්නවා ධන හා ඍණ සංඛ්‍යා නිරූපණය කරගන්න එක ක්‍රමයක්. මෙතන ගණිතමය තියරිස් වලට අදාළව සංකල්ප වලට අදාළව සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ගණිතයේදී භාවිතා නොකරන සංකල්පයක් නැත්නම් ගණිතයේදී වැඩි කතා බහ නොවන තැනක් කතා බහ වෙනවා. දුවලපදාලා නිකමට හිතලා බලන්න බිඳුව නිරූපණය කරන්නේ කොහොමද කියලා මේ සංඛ්‍යාවෙන්. මේ ඔක්කොම ටික බිඳුව වෙනවා නේද? මේ දම්පාට සංඛ්‍යා ටික ඔක්කොම බිඳුව වුණාම බිඳුව නිරූපණය වෙන්නේ. එතකොට මගේ සංඛ්‍යාවේ බිඳුම 8ක් තිබුණොත් බිඳුවට ධනාගයක් එනවා නේද? ධන බිඳුව එනවා. මෙතන ඔක්කොම බිඳු තිබිලා මේ යට ඍණ සංඛ්‍යාව නිරූපණය කරන තැන මේ බිට් 4 බිඳු තිබිලා කෙලවරේම කෙනා 1 වුණොත් එතකොට යා ඍණ බිඳුවක් කියලා එනවා. අපි සාමාන්‍ය ගණිතයේදී සංකීර්ණ අවස්ථාවලට ගියාම අපි ධන සහ ඍණ බිඳු ගැන කතා කරනවා. නමුත් සාමාන්‍යයෙන් ධන හා ඍණ බිඳු ගැන වැඩි කතා වෙන්නේ නැහැ. බිඳුව කියලා කියන්නේ නේද අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට අපේ සංඛ්‍යා රේඛාව ගැන කතා කරනකොට බිඳුවට තියෙන එක පොසිෂන් එකයි. බිඳුවෙන් එක පැත්තකට ධන සංඛ්‍යා යනවා, තව පැත්තකට ඍණ සංඛ්‍යා යනවා. ඉතින් මේක යම් ආකාරයක ගැටලුකාරී අවස්ථාවක් වුණා මේ ධන බිඳුවක් සහ ඍණ බිඳුවක් නිරූපණය වීම කියන ප්‍රශ්නය. හොඳයි. අපි ඊළඟ ප්‍රසන්ටේෂන් මොඩ් එකට ගිහිල්ලා බලමු කොහොමද ones complement වලින් ලකුණ පෙන්වන්නේ කියන එක. ones complement වලින් ලකුණ පෙන්වන්න යනකොට ධන සංඛ්‍යාවක් නිරූපණය කරන ආකාරය විශේෂ වෙනසක් නැහැ. අපිට 52 කියන සංඛ්‍යාව සාමාන්‍ය විදිහටම බිටු 8ක් පාවිච්චි කරලා නිරූපණය කරන්න පුළුවන්. දැන් 52 කියන සංඛ්‍යාව නිරූපණය කරනකොට දුවල පුතාලට මේ බිටු 6කින් නේද? මේ බිඳුව 1 කියන අගයන් ටිකෙන් 52 නිරූපණය වෙනවා. ඒ 52 නිරූපණය වුණායින් පස්සේ
මේ ඉතිරි බිංදු දෙක ඔගොල්ලෝ අතින් පුරව ගන්න ඕනේ. මොකද මේක බිටු 8ක රෙප්‍රසන්ටේෂන් එකක් හොඳට මතක තියාගන්න. ඒක විභාගෙදි බලන දෙයක්. බිටු 8කින් රෙප්‍රසන්ට් කරලා තියෙනවද කියන එක. ඒතර මේක බිටු 8කින් රෙප්‍රසන්ට් කරගන්නවා. දැන් මෙතනදී අපි නීතියක් තියාගන්නේ නැහැ මේ ධන නම් මෙයාට බිංදුවක් දානවා කියලා. මේ විදිහට රෙප්‍රසන්ට් වුණාම most significant bit එක බිංදුව කියලා ආවනම් අපි කියනවා එයා ධන සංඛ්‍යාවක්. ඒ කියන්නේ සම්පූර්ණ සංඛ්‍යාව බිටු 8කින් නිරූපණය කරනවා. කරලා ඉවර වෙලා අපි කියනවා කෙලවරේම most significant bit එකට තියෙන බිංදුව නම් නිරූපණය වෙලා තියෙන්නේ ධන සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවකට එනකොට මේ කතාව මීට වඩා වෙනස්. අපි බලමු කොහොමද ඍණ සංඛ්‍යාවක් කොහොමද නිරූපණය කරගන්නේ කියන එක. ඔන්න ධන 52 මම මේ විදිහටම ලියනවා. ඍණ 52 නිරූපණය කරන්න ඕන උත් ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරගන්න ඕන වුණොත් ඔගොල්ලෝ මුලින්ම කරන්න ඕන දේ ලකුණ ගැන හිතන්නේ නැතුව නැත්තම් ධන සංඛ්‍යාව ගැන හිතලා ඒකේ රෙප්‍රසන්ටේෂන් එක ලියා ගන්නවා. ඔන්න පළවෙනි පියවර. ඒකේ රෙප්‍රසන්ටේෂන් එක ලියා ගත්තා. ඊළඟට අපි කරන දේ තමයි මේ ද්විමේය සංඛ්‍යාව කම්ප්ලිමන්ට් කරනවා. කම්ප්ලිමන්ට් කරනවා කියලා කියන්නේ දුවේ පුතේ මේ බිංදුව එක බවට පත් කිරීම සහ එක බිංදු බවට පත් කිරීම. මේ එක සංකේතයෙන් සංකේතය අපි කම්ප්ලිමන්ට් කළ යුතුයි. කොහොමද කම්ප්ලිමන්ට් වෙන්නේ? මේ බිංදුව එක බවට පත් වෙනවා. ඊළඟ බිංදුව එක බවට පත් වෙනවා. ඔය ආකාරයෙන් එක බිංදු බවටත් බිංදු එක බවටත් පරිවර්තනය වෙනවා. මේ පරිවර්තනය සිද්ධ කරයින් පස්සේ ඔබට මේ හම්බෙන අගය අපි කියනවා ones complement value එකක් කියලා. මේ ones complement value එකේ most significant bit එක වැඩිම වෙසෙසි බිටුව එක නම් තියෙන්නේ අපිට කියන්න පුළුවන් හොඳයි මේ කියන ද්විමේය අගයෙන් ones complement කරලා තියෙන අගයෙන් නිරූපණය වෙන්නේ ඍණ සංඛ්‍යාවක් කියන එක. මේක ඔබගේ ප්‍රශ්න පත්‍රයේ රිවර්ස් ප්‍රොසෙස් එක ඇහුවොත් ඒ කියන්නේ ඔබට මේ ones complement කරපු අගය දීලා කියනවා මේක සත්‍යාපනය කරන්න ඍණ අගයක් කියලා. කොහොමද අපි සත්‍යාපනය කරන්නේ? ඔබ මේ දීලා තියෙන අගයේ most significant bit එක වැඩිම වෙසෙසි බිටුව එක තියෙන්නේ කියන පොයින්ට් එක ලියන්න ඕනේ. ඒ නිසා එකෙන් ඍණ අගයක් නිරූපණය වෙනවා කියන එක කියන්න ඕනේ. ඊට පස්සේ ඍණ අගය මොකක්ද කියලා ඔයගොල්ලෝ ෆිගර් අවුට් කරගන්න. හොයාගන්න. ඕගලන්ට මේ එකෙහි අනුපූර්ණ අවස්ථාවේ ඔබට දීලා තියෙන අගය නැවත කම්ප්ලිමන්ට් කරන්න ඕනේ. කම්ප්ලිමන්ට් කරාම මොකද වෙන්නේ? මෙයා රිවර්ස් එකට සිද්ධ වෙනවා. එක බිංදු වෙනවා, එක බිංදු වෙනවා, බිංදු එක වෙනවා. ඒ කියන්නේ මේ උඩ පැටර්න් එක එනවා. මේ පැටර්න් එකකින් ඔයගලන්ට පුළුවන් අගය මොකක්ද කියලා හඳුනා ගන්න. මෙතන එක තිබ්බ නිසා ඔයගලන්ට කියන්න පුළුවන් ඍණ අගයක් තිබුණේ කියලා සත්‍යාපනය කරන්න. එම නිසා මේකෙන් නිරූපණය වෙන්නේ ඍණ 52 කියලා ඔයගලන්ට තර්ක කරන්න පුළුවන්. හොඳයි. අපි 2's complement representation එක කොහොමද වෙන්නේ කියලා බලන්න යමු. ඒකට මේ අපි අරගත්ත දැනුම මේ ones complement කරනකොට අපිට අරගත්ත දැනුම අපි පොඩ්ඩක් භාවිතා කරනවා. හොඳයි. 2's complement value එකක මම යන්න කලින් highlight කරලා තියෙන්නේ ඍණ 52 කොහොමද ඍණ අගය නිරූපණය වෙන්නේ කියන එක අපි ඒක ගැන කතා බහ කරා. දැන් අපි යනවා 2's complement conversion එක කොහොමද නැත්නම් representation එක කොහොමද කරන්න කියලා බලා ගන්න. 2's complement representation එකේ ධන අගයක් නිරූපණය කරන විදිහ වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් 52 අදාළ විදිහට ද්විමේය අගයට හරවලා ලියනවා. ඒකේ most significant bit එක බිංදුව කියන අගය තමයි ඔයගලන්ට පේන්න තියෙන්නේ. ඒ බිංදුවෙන් අපි නිරූපණය කරනවා මේක ධන අගයක් කියලා. ඍණ අගයකට එනකොට ones complement වලම වගේ තමයි 2's complement වලත් පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. අපි බලමු කොහොමද කරන්න කියලා. එතකොට මෙතනදී අපි බිංදුවෙන් නිරූපණය කරගන්නවා ධන අගය. මේකේ ones complement විදිහටම මම දුවල පුතාලට නිරූපණය කරලා තියෙනවා ධන අගයයි ඍණ අගයයි. එතකොට ඍණ අගය අරගන්න ධන අගය අපි නිරූපණය කරගන්න ඕනේ. එතකොට ඍණ 52 නිරූපණය කරන්න මම මුලින්ම අරගන්නවා ධන 52 නිරූපණය කොහොමද කියන එක. පරණ විදිහමයි ධන 52 අපි මේ විදිහට නිරූපණය කරා. ඊට පස්සේ දුවල පුතාලට හුරු පුරුදු දෙයක් වෙනවා. කලින් අවස්ථාවේ ones complement කරනකොට අපි මොකද කරේ? මේ තියෙන සංඛ්‍යාව කම්ප්ලිමන්ට් කරා. ඒ කියන්නේ බිංදු එක බවටත් එක බිංදු බවටත් පරිවර්තනය කරා. එහෙනම් ඒ ක්‍රියාවලිය මේ සංඛ්‍යාවට අදාළවත් අපි සිද්ධ කරගන්න ඕනේ. එතකොට කලින් විදිහටම බිංදු එක බවට පත් වෙනවා, එක බිංදු බවට පත් වෙනවා. මේ ඕගලන්ට ලැබෙන්නේ එකෙහි අනුපූරණයට අදාළව එකෙහි අනුපූරක අවස්ථාවට අදාළව තියෙන representation එක. මේ සංඛ්‍යාවට ඊළඟට අපි දෙයක් කරනවා 2's complement value එක ගන්න. 2's complement value එක ගන්න ඕගොල්ලෝ මේ තියෙන ones complement value එකට එකක් එකතු කරන්න ඕන.
එකක් එකතු කරාම ඔබට හම්බ වෙනවා මෙන්න මේ කියන පිළිතුර. ඔබ දන්නවා එකක් එකතු කරාම මෙතන 1 1 2යි. අපි 2 නිරූපණය කරන්නේ නැහැ මෙතන. 2ට 2 ගොඩවල් එකක් කියලා ඒ ගොඩ එහා පැත්තට අරගෙන යනවා. ඉතිරි අගය තමයි මෙතන භාවිතා කරන්නේ. ඊට පස්සේ ඒ අරගෙන ගියපු එක සහ මේක එකතු වෙලා නැවත දෙකක් හැදෙනවා. ඒ දෙකට 2 ගොඩවල් එකක් තියෙන නිසා ඒ ගොඩ එහා පැත්තට අරගෙන යනවා. මෙතන බිඳුව නිරූපණය වෙනවා. ඒ කියන්නේ ඉතිරි අගය. මෙතන තියෙන එක මේ බිඳුවත් එක එකතු වෙලා එක බවට පත් වෙනවා. ඉතිරි අගයන් ටික වෙනසක් නැහැ. බිඳුව තියෙනවා කියලා උපකල්පනය කරලා ඒ අගයන් ටික ඒ විදිහටම නිරූපණය වෙනවා. මෙතනදී දුවේ පුතේ ඔයගලන්ට දැක ගන්න පුළුවන් අවසාන බිට් එක නැත්තම් most significant බිට් එක බවට පරිවර්තනය වෙලා තියෙනවා. අවසාන බිට් එක නැත්තම් most significant බිට් එක කියලා කියන්නේ ඍණාගයක් නිරූපණය වෙන්නේ. මම පොඩ්ඩක් නැවත මතක් කරන්නම් කොහොමද ගියේ කියලා. ධන සංඛ්‍යාව ගන්නවා, ones complement කරනවා, ones complement අගයට එකක් එකතු කරනවා. එතකොට 2's complement අගය එනවා. සැලකිලිමත් වෙන්න එකතු කිරීම කරගෙන යනකොට. එතනදී පැටලිලි සහගත වෙන්න පුළුවන්. මොකද අපි මේ සාමාන්‍ය අගයවල් නෙවෙයි එකතු කරන්නේ, දෙකේ පාදයේ අගයවල්. රයිට්? ඒක නිසා දශමයේ අගයවල් ඔළුවේ තියාගෙන එකතු කරන්න එපා. ද්විමය සංඛ්‍යාවක් එකතු කරන්නේ කියන එක ඔළුවේ තියාගෙන මේ එකතු කිරීම කරන්න. හොඳයි. මේක ආවයින් පස්සේ, ඒ කියන්නේ 2's complement value එක ආවම අපිට කියන්න පුළුවන් most significant bit එකෙන් එක නිරූපණය වෙන්න නිසා ඍණාගයක් නිරූපණය වෙනවා කියලා. මේකම රිවර්ස් එකට කරන්න කිව්වොත්, ඒ කියන්නේ දුවල පුතාලට මේ අගේ දීලා කිව්වොත් මෙයාගෙන් නිරූපණය වෙන්නේ මොන සංඛ්‍යාවක්ද කියලා සත්‍යාපනය කරන්න කියලා අපිට කියන්න තියෙන පොයින්ට්ස් දෙකයි. එකක් තමයි ලකුණ. ලකුණ එක නිසා ඍණාගයක්. අගය මොකක්ද කියලා බලාගන්න. මේ අපි පහළට සිද්ධ කරපු process එක ඉහළට සිද්ධ කරන්න. නේද? මේ අගයෙන් එකක් අඩු කරන්න. එතකොට ඔයාලට ones complement අගය එනවා. එයාව කම්ප්ලිමන්ට් කරන්න. එතකොට අදාළ අගය එනවා. ඒතර ඒ අගය 52 කියලා හොයාගත්තම අපිට කියන්න පුළුවන් මේ පහළ තියෙන දෙකේ අනුපූර්ණ අගයෙන් නිරූපණය වෙන්නේ ඍණ 52 කියලා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් sin magnitude, ones complement, two's complement කියන නිරූපණ ආකාර තුනෙන්ම සංඛ්‍යාව නිරූපණය කරන්න. මම දුවල පුතාලට මෙතන පොඩි සමරි එකක් පෙන්නලා තියෙනවා විශේෂ දෙයක් පෙන්වන්න වුණා නිසා. මේ තියෙන්නේ representation methods තුන. පේනවද ධන 52ට අදාළව තියෙන නිරූපණය ඔක්කොම එක වගේ. හැබැයි ඍණ 52 එකිනෙකට වෙනස්. මතක තියාගන්න ධන සංඛ්‍යාවක් නිරූපණය කිරීම කොයිම අවස්ථාවකවත් මොනම නිරූපණ ආකාරයකින්වත් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයාව බිටු 8කින් අපි නිරූපණය කරා. most significant bit එකෙන් ධන කියන අගය අඳුනගත්තා. බිඳුව තියෙන නිසා. ඍණ අගයේදී අපි කතා කරපු ස්ටෙප්ස් ටික අපි කතා බහ කරන්න ඕනේ. හොඳයි. මම හිතනවා මේ දෙක පැහැදිලිව දුවල පුතාලගේ මනසට ඇතුළු වෙන්න ඇති කියලා. අපි ඊළඟට කතා කරනවා මේකේ තියෙන usages ටික ගැන. මේ ගැන අපි දැනුවත් වෙන්න ඕනේ ඇයි මේ ones complement, ඇයි two's complement, ඇයි sign magnitudes කියලා. මේකේ usages කීපයක් තියෙනවා. එකක් used only when we do not add or subtract the data. අපි එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී මේ කියන representation methods භාවිත කර ගැනීම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ analog to digital conversion ප්‍රතිසම සහ අංකිත පරිවර්තන කිරීම වලදී මේ representation methods අපිට උවමනා වෙනවා. ඒ වගේම තමයි සංකීර්ණ ගණනය කිරීම සිද්ධ කරගන්නකොට complicated arithmetics සිද්ධ කරගන්නකොට අපිට මේ කියන භාවිතා කිරීම සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම තමයි ones complement usage ගැන ගත්තොත් simpler design in hardware due to simpler concept. මොකද ones complement වලදී අපිට ඍණාගයක් නිරූපණය කරගන්න එක ධන අගයේ උදව්වෙන් සිද්ධ කරගන්න පුළුවන්. ඒක නිසා අපේ hardware design කරගන්නකොට අපිට සරල ආකාරවලට විශේෂයෙන් එකතු කිරීම අඩු කිරීම වගේ තැන් වලට එනකොට අඩු කිරීමක් අපිට එකතු කිරීමක් විදිහටම කතා බහ කරගන්න අපිට මේ ආකාර භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි two's complement usage විදිහට cost එක අඩු කර ගැනීමේ ක්‍රමවේද. ඒ වගේම තමයි performance arithmetic performance කරගන්නකොට ඒක ලෙහෙසියෙන් කරගැනීමේ ක්‍රමවේද අපිට මේ ones complement සහ two's complement හරහා සිද්ධ කරගන්න පුළුවන්. අපි මේවා කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ඉදිරි පාඩම්වලදී දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. මෙතනදී අපි දැනට කතා කරන්නේ මේවාවේ භාවිතාවන් මොන විදිහද කියන එක ගැන. හොඳයි දුවේ පුතේ. අපි අද කතා බහ කරා විශේෂ කොටස් දෙකක්. එකක් තමයි අපිට පෙර පාඩමකින් ඉදිරියට ආපු පරිවර්තනය කිරීම දෙකක්. දෙකේ පාදයේ සංඛ්‍යාවක්
අටේ පාදයේ සහ 16 පාදයට පරිවර්තනය කරගන්නේ කොහොමද? ඊළඟට අටේ පාදයේ සහ 16 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කරගන්නේ කොහොමද? ඒ වගේම තමයි අපි කතා කරා numbers represent කරන විදිය, sign numbers represent කරන විදිය. කියන්නේ ලකුණ සහිත පූර්ණ සංඛ්‍යා නිරූපණය කරන ආකාරය. ආකාර තුනක්: sign magnitude, ones complement, twos complement කියන ආකාර. ඔය දැනුම ඕගොල්ලෝ ගාව තියාගන්න. මොකද ඉදිරි පාඩමකදී අපි කතා බහ කරනවා කොහොමද ones complement, twos complement පාවිච්චි කරලා එකතු කිරීම සහ අඩු කිරීම නිරූපණය කරන්න කියන එක. ඒ වගේම දුවේ පුතේ ඔබට මේ පාඩම නැවත බලන්න පුළුවන් channel NI YouTube නාලිකාව වෙත පිවිසුණොත්. ඉතින් මේ පාඩම විතරක් නෙවෙයි පෙර තිබුණු පාඩම් පරිශීලනය කිරීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරි පාඩම් වලදී අපි බලාපොරොත්තු වෙනවා මේ ones complement, twos complement භාවිතා කරලා sign magnitude ආකාරය නැති වුණත් ones complement, twos complement කියන ආකාර භාවිතා කරලා කොහොමද සරල ගණනය කිරීම පරිගණකය තුළ සිද්ධ වෙන්නේ කියන එක කතා බහ කරන්නේ. ඒ වගේම තමයි කොහොමද මේ binary numbers එකතු කරන ආකාර සිද්ධ වෙන්නේ කියන එකත් කතා බහ කරන්නේ. ඉතින් ඒ ගැන ඔබට තව දුරටත් හොඳ දැනුමක් එකතු කරගන්න ඉදිරියේදීත් අපත් සමග එකතු වෙන්න පුළුවන්. ඒ දේවල් ටික මතකයේ තබා ගැනීමෙන් අදට මං දුවල පුතාලගෙන් සමුගන්නවා. ඔගොල්ලෝ මේ මොහොතේ ගෙදරට වෙලා පරිස්සමෙන් සිටිය යුතුයි. රටේ තිබෙන තත්ත්වය අනුව. ඒක නිසා නැවත මේ වගේ පාඩමකින් අපි හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.